හොඳයි සාදු 2021 වසරේ පළවෙනි මාසේ 10 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මහා සාගරය වැනි විශාල ඒ වගේම ගැඹුරක් ඇති මේ සම්බුද්ධ වචනය අපත් ඒ සාගරෙන් ගත්ත එක දිය බිඳක්සේ දේශනා කරනවා මා හැඟි පමණින් ශක්ති ප්‍රමාණයෙන් පින්නතුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් එය අවබෝධ කර ගැනීමට මහන්සි ගන්නවා. මේ සත්ව ප්‍රජාව අතරේ විශ්මිතම නිර්මාණය විශිෂ්ටම නිර්මාණය බවට පත්වන්නේ මේ මනුෂ්‍යාත්ම භාවය. ඒක දුර්ලභම සම්පත්තියක් හැටියට බුදුහාමුදුරුවොත් අපිට පෙන්වලා තියෙනවා. කොහොමද අපි මේ දුර්ලභ සම්පත්තිය ප්‍රයෝජනයට අරගෙන ජීවිතේ සැනසීම කියන එක නිවීම කියන එක තෝරගන්නේ? ඉතින් මේක තෝරගන්න බැරුව ගොඩාක් දෙනෙක් ජීවිතේ විඳවනවා දුක් විඳිනවා. ඒකට හේතුව තමයි මිනිසුන්ගේ ළඟ තියෙන මමත්වය ඉඩ දෙන්නේ නැහැ. ඒ මමත්වයෙන් මිදෙන්න නැවත ඒ මමත්වයේම බඳවල රඳවල තබනවා. ඒකට කියනවා తත්‍ර తත්‍රාබිනන්දනි. මේ ඕරම් භාගීය සංයෝජන වගේ මේ ඕරම් භාගීය බලය කියලා කියන්නේ පින්වත්නි ලෝකයට ඇදලා තියෙන බලයට ගුරුත්ව බලය වගේ දෙයක්. දැන් අපි මහ පොළොවේ තියෙන දෙයක් උඩට දැම්මහම මේක නැවත මහ පොළොවට වැටෙනවා. ඒ ග්‍රහ වස්තුන් වල තියෙන ස්වභාවය. දැන් හිරු මණ්ඩලයේ වුණත් ඒ පිපිරීමක් ඇති වෙලා මහා ගිනි ජාලාවක් උඩට ආවත් ආයේ ඒ ජාලාව හිරු මතටම ඇද ගන්නවා. මේ මහ පොළොවේ දෙයක් අපි ගල් ගෙඩියක් උඩට දැම්මත් ඒක ආයි බිමට වැටෙනවා. මේ වැටෙන්න හේතුව තමයි ඒකේ තියෙන බලය. ඒ වගේම තමයි අපි කොච්චර ගැලවෙන්න හැදුවත් මමත්වයේ විසින් කරන ක්‍රියාවලියක් තමයි නැවතත් ඒ මමත්වයේ කරාම ඒ ගැලවෙන්න හදන ස්වභාවය ඇදලා ගන්නවා. ඒකට තමයි తත්‍ර తත්‍රාබිනන්දනි නැවත චක්‍රයක් බවට පත් කරනවා. කර්ම චක්‍රයක්, සංසාර චක්‍රයක්, රෝදයක් කැරකි යනවා. හැමදේම චක්‍රයක්. දැන් අපේ ග්‍රහ වස්තුන් ටික චක්‍රයක්. ඒ වගේම අපේ පෘථුවිය ගත්තාම ඒකත් චක්‍රයක්. ඒකේ ගමන් මාර්ගය කැරකෙන විදිය චක්‍රයක්. ඒකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත කුමන්තේන ජීවිත චක්‍රයක් වෙනවත්නේ.
හැමදේම චක්‍රයක්. මනසත් එහෙමයි චක්‍රයක්. විශේෂයෙන් අපට මඟ පෙන්වන ඒ දස සංයෝජන ධර්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදය මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීමේ බලවත් ඕනෑකම තමයි පින්වත්නි තියෙන්නේ. සියලු ප්‍රශ්නවලට මූල සාධකය උප්පත්ති සාධකයේ බවට පත්වන්නේ මමත්වයයි. මේ මමත්වයේ ඉක්මීම තමයි අභියෝගාත්මක දේ බවට එදා සිද්ධාර්ථයන්ට ලැබුණු මහා අභියෝගය. ඒ සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ ඒ ගෞතම සම්මා සම්බුද්ධ පදවිය ලබා ගන්න මෙන්න මේ මමත්වය කියන එක ඉක්ම වූ අවස්ථාව හැටියට. ඉතින් මේක ඉක්මවන්න පුළුවන් කමක් නැහැ දැනුමට. දැනුමට පුළුවන් කමක් නැහැ. දැන් මේ වචනේ ඇතුළේ ආර්ය මාර්ගය පිළිබඳව ගවේෂණය කරන කෙනෙකුට සෑහෙන්න යමක් හිතන්න දේවල් තියෙනවා. දැනුමට පුළුවන් කමක් නැහැ කියන වචනේ කිව්වහම මහා සාගරය වගේ ඒකේ හිතන්න ගොඩක් දේවල් තියෙනවා. නැත්තම් ඒක නොතේරෙන වචනයක් විතරයි. මොකද දැනුමට බෑ කිව්වා. එච්චරයි. ඒක තමා තුළින් පරිපූර්ණ වශයෙන් තේරුම් ගන්න ඕන විභාගයකට උත්තරයක් වශයෙන් අනවබෝධිතව ඉරක් ගැහුවට වැඩක් නැහැ. කවුරු හරි විමසුවාම යාට කියලා වැඩකුත් නැහැ දැනුමට බෑ මේක කියලා එහෙම කියලා වැඩකුත් නැහැ. එමනම් අපිම තේරුම් ගන්න ඕන මොකක්ද මේ දැනුමට බෑ කියලා කියන්නේ. දැනුමට බෑ කියලා කියන්නේ මොකක්ද? මොකද්ද දැනුමට බෑ කියලා කියන්නේ? මේ ලෝකේ ජීවත් වෙන පවතින හැම දෙනාටම තියෙන යම් කිසි දැනුවත් භාවයක්. සියල්ල දැනුම මොනවද දැනෙන්නේ අපිට? දැනුම කියන වචනේ මොනතරම් පුළුල් වචනයක්ද? ඒකයි මම කිව්වේ පින්වත්න මේක මාස ගාණක් එක දිගට විග්‍රහ කරගන්න තරම් ගැඹුරක් තියෙන වචනයක්. දැනුම කියන්නේ මොනතරම් සංකීර්ණ දෙයක්ද? ඒක ස්වාමින් වහන්සේ කියා දෙනවට වඩා උගන්වනවට වැඩිය ඔබම ඒක පරිශ්‍රණය කරලා සොයාගත්තොත් ඒක ඔබටම පුදුම වටිනාකමක් ගෙනල්ලා දෙනවා.
ඒ නිසා තමන්ගේ ඔළුව වෙහෙස කරන්නේ නැතුව තමන් තුළින් ධර්මය මතු කරගන්න බෑ. ඒ නිසා අපි පොත්පත් වලින් උත්තර, ස්වාමින් වහන්සේගෙන් උත්තර, ස්වාමින් වහන්සේගෙන් පැහැදිලි කර ගැනීම කරගන්න හරිය දක්ෂයි. පොඩ්ඩක් අපැහැදිලි වුණත් අත් දෙක පොරවගෙන තා චුට්ටක් පැහැදිලි කරන්න බැරිද හාමුදුරුවනේ? හාමුදුරන්ට පුළුවන්. තා චුට්ටක් නෙමෙයි තා ගොඩක් පුළුවන්. හැබැයි ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේගේ කියලා මතක තියාගන්න. ඔබේ නෙමෙයි. ඔබේ දෙයක් බවට පත් වෙන්නේ ඔබම පරිශ්‍රණය කරලා සාගතොත් පමණයි. ඒ නිසා ඔබ හරිය උජාරුවෙන් අර දේශකයාණන් වහන්සේගෙන් ඉගෙන ගත්තා. අනිත් දේශකයාණන් වහන්සේගෙන් ඉගෙන ගත්තා. අර පොතෙන් ඉගෙන ගත්තා. මේ පොතෙන් ඉගෙන ගත්තා කියලා කියා හිටියොත් ඒ ඔක්කොම අයිති වෙන්නේ ඒ දේශකයාණන් වහන්සේලාට ඒ පොත්වලට. ඔබට කිසිවක් නැහැ. ඔබට කිසිවක් ලැබෙන්නේ ඔබ යමක් සොයාගත්තොත් පමණයි. පැහැදිලිද? ඔබ යමක් සොයාගත්තොත් පමණයි පින්නතුනේ ඔබට යමක් ලැබෙන්නේ. එහෙමනම් දැන් ඔබ මොකද කරන්න තියෙන්නේ? ඔබේ ඔළුව වෙහෙසවන්න, ඔබේ මනස වෙහෙසවන්න. ඔබම යමක් සොයාගන්න. මිනිසෙක් නිවන් දකින්න පින්නතුනේ මෙන්න මේ චින්තාමය ප්‍රඥාව නිසා. බුදු කෙනෙක් නිවන් දකින්න පුළුවන් කියන කාරණය මිනිසයාට පෙන්වා වදාරන්නේ චින්තාමය ප්‍රඥාව නිසා. මේ චින්තාමය ප්‍රඥාව නැති සතුන්ට නිවන් දකින්න බෑ. සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේ ප්‍රශ්න ඇති වුණාම ඒවා කඩුවෙන් විසඳන්න ගියේ නෑ. රජවරු විසඳන්නේ එහෙමනේ නේද? ප්‍රශ්න කඩුවෙන් දුන්නෙන් අවියෙන් විසඳන්නේ. උන්වහන්සේ බැලුවේ හේතු ප්‍රත්‍ය. උන්වහන්සේට දැනෙන ජීවන දුක, වේදනාව මත් විස වලින් මද්ද්‍රව්‍ය වලින් විසඳ ගන්න ගියේ නෑ. උන්වහන්සේ කල්පනා කළේ මේක හේතු ප්‍රත්‍ය සොයන්න ඕන කියලා. අද මිනිසුන්ට ඇතිවන වේදනාවල් මිනිසුන් නොයෙකුත් දේවල් වලින් විසඳ ගන්නවා. සමහර අය තමන්ගේ හිතට දැනෙන වේදනාව මද්ද්‍රව්‍ය වලින් විසඳ ගන්නවා. සමහර අයට දැනෙන වේදනාව මොනවා හරි චිත්‍රපටියක් ටෙලි නාට්‍යයක් බලලා විසඳ ගන්නවා. සමහර අයට දැනෙන වේදනාව නිින්ද යන්නේ නැති එක පෙත්තක් බීලා ඒක නැති කර ගන්නවා. ඒකෙත් හේතු ප්‍රත්‍ය බලන්න බෑ නේද? මොකද නිින්ද යන්නේ නැති හේතුව කියලා බලන්න බෑ. නිින්ද යන්නේ නැති හේතුවට රක් ගාලා දෙනවා පෙත්තක් මත් වෙන්න. දීපු ගමන් මේ මිනිස්සයා බොනවා. ඊට පස්සේ ලෙඩක් තියෙනවා නම් ලෙඩේ අඳුන ගන්නත් බෑ. මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් මානසික ප්‍රශ්නයක් අඳුර ගන්නත් බෑ. පෙත්තක් ගහුවම මිනිහට නිින්ද යනවා. එහෙමනම් ලෙඩේ තියෙනවා, ලෙඩේ වහනවා වගේ වැඩක් තමයි පෙත්තෙන්, බේතෙන් එහෙම නැත්නම් මත් වතුර වලින් සිද්ධ කරලා තියෙන්නේ. ලෙඩේ එහෙවුම් තියෙනවා. එහෙනම් අපි කල්පනා කරන්න ඕන මොකද්ද? හේතු ප්‍රත්‍ය බලන්න ඕන හැමතිස්සෙම. දුක දුකට හේතුව. දුක දුකට හේතුව බලන්න ඕන.
මේ සංසාරෙම ගොඩ ගන්න ඕන කියන අවශ්‍යතාවය තියෙන්නේ බොහෝම ටික දෙනෙකුට පමණයි. අනිත් අයට ඕන යැපීමෙන් යන්තම් ජීවත් වෙන්න පමණයි. මේ ආත්ම භාවයේ යන්තම් සතුටෙන් ජීවත් වෙන්න තිබුණාම හොඳටම ඇති. පරලවත් තිබුණත් එකයි නැතත් එකයි. සමහර උදවිය කියනවත් එක්කනේ පරලව ඉතින් වුණා මම නෙමෙයිනේ. ඊළඟ ආත්මේ ඉතින් උපදිනකොට ඒකට මම නෙමෙයි. ඉතින් ඒ වචනේ යම් කිසි ඇත්තකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංචස්කන්ධයෙන් කිසිම යමක් එහා ආත්මයට නොවන නිසා මේ සත්වයා නොවේ. ඒක කතාවෙත් ඇත්තක් තියෙන මිනිස්සෙක්ගේ කතාවේ. ඊට පස්සේ චිත්ත වීති එකක් නැර එකක් නොසිත පවත්නා හේයින් වෙනස් සත්වයකුත් නොවේ. මේ සතත් නෙමෙයි වෙනස් සතෙකුත් නෙමෙයි. ඒකට චිත්තජයසික ධර්මයකට සම්බන්ධ වෙලා තියෙනවා. කය සම්බන්ධ වෙලා නැහැ. තාක දෙක. ඒකට භෞතිකවාදී ක්‍රමයට බැලුවාම මේ සත්වයා තවත් ආත්මයකට යන්නේ නෑ. මේක මෙතනින් ඉවරයි. ඒ නිසා කයක් විතරයි මිනිස්සයාට තියෙන්නේ කියලා හිතාගෙන ඉන්න අයගේ තර්කයට ඒක ගැලපෙනවා. මේකේ හිතක් කියලා හේකුත් තියනවා කියලා දන්නවනම් ඒගොල්ලෝ දන්නවා මේ චිත්ත වීති ධර්ම නොසිද්ධ පවත්වනවා. දැන් බලන්න උප්පත්තියේ ඉඳලම අපේ සිතිවිලි ධාරාවේ මහා පුදුම වෙනස්කම් තියෙනවා. ඒ වෙනස්කම් ඔක්කොම සිද්ධ වුණේ පින්නතුනේ මේක නොසිද්ධ පැවැත්වීමක් සිද්ධ වෙලා තියෙනවා. නොසිද්ධ පැවැත්වීම කියන්නේ මොන වගේ සිද්ධියක්ද කියලා පින්නතුන්ට උදාහරණයක් දක්වනවා. එක පහනක් දැල් වෙලා තියෙනවා. ඒ පහනෙන් තව පහනක් දැල්වනවා. ඒ පහනෙන් තවත් පහනක් දැල්වනවා. එතකොට මේකේ ඥාතිකම් කියන්නේ කවුද? අර මුලින් පහන. ඒ පහනෙන් පහන් දහසක් දැල්වනවා. ලක්ෂයක් දැල්වෙනවා. කෙනෙක්ගෙන් ඇහුවාම අර මුලින් පහනද අර ලක්ෂය වෙනි පහනේ තියෙන්නේ? කියන්නේ මේ පහන වෙනවම පහනක්. එක දැල්ලක් හැටියට හැම මොහොතකම ඡය වෙවිත් පවතිනවා. නමුත් අර මුලින් ඇතිවෙච්ච දැල්ලේ යම් ඥාතිකමක් තමයි අර දිගටම පවතින්නේ. ඒ නිසා මේ විඥානයේ භවයෙන් භවයට යනවා සසරින් සසරට යනවා කියන එක බුදුහාමුදුරුවෝ අනුමත කරන්නේත් නැහැ. එක්තරා භික්ෂුවක් එහෙම ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. මේ සත්වයා භවයෙන් භවයට යනවා සසරින් සසරට යනවා කියලා එකක් කිව්වහම ඒක ප්‍රතික්ෂේප කළා. මම එහෙම දේශනා කළා තියනවාද? මම එහෙම එකක් දේශනා කළා නැහැ. අපි 10 දෙනෙකුට පහන් 10ක් දෙනවා පත්තු කරගන්න. එක්කෙනෙක් පත්තු කරගත්ත පහනින් අර 10 දෙනාම අර පහන් පත්තු කරගෙන ඉන්නවා. ඊට පස්සේ එතෙන්ට අමුත් එක්කෙනවා. ඊට පස්සේ අමුත්තට කියනවා මේ පහනේ මුල් මේ දැල්ලේ අයිතිකාරයා කවුද? ඔබට කියනවා තෝරන්න මේ මුල් දැල්ල කවුද? පළවෙනි පහන, දෙවෙනි පහන, තුන්වෙනි පහන පෙන්වන්න. අවුලවා ගත්ත විදිය. කියන්න පුළුවන්ද? කියන්න බෑ. වෙන් කරන්න බෑ. අරයාගේ ඥාතිත්වයේද මේකට තියෙන්නේ, මේකේ ඥාතිත්වයේද ඒකට තියෙන්නේ, මේක වෙනම පහනක්ද මුකුත් කියන්න බෑ. වෙන වෙනම දැල් වෙනවා. සංසාරගත ස්වභාවයට සාප කරන්න දෙයක් නැහැ පින්නතුනේ. සමහර අය මේ සංසාරේ මහා දුකක් මහා කරදරයක් කියලා මේකට නිකන් හරියට නිකන් මේ කුඩම්මගේ සැලකිල්ල දක්වනවා. මම දන්නේ සමාජයේ තියෙන වචනයක් ඒ නිසා මම භාවිතා කරේ.
කුඩම්මගේ සැලකිල්ල දක්වනවා සංසාරෙට. එහෙම දක්වන්න එහෙම අවශ්‍ය නැහැ. මොකද මේ සංසාරේ අපිව උපත් දෙව්වේ. ඒ සංසාරගත ස්වභාවය. අද නිවන් දකින්න හරි කෙනෙක් ඉන්නේ සංසාර ධර්මතාවය නිසා. නැත්තම් නිවන් දකින්න කෙනෙකුත් නැහැ. ඒ වගේම ඔබ නිවා ගන්න ඕන දුක වෙන මොකුත් නිවා ගන්න ලෑස්ති වෙන්න එපා. වෙන නිවන කියලා එකක් නැහැ පින්නතුනේ. යංකෝ භික්ඛු දුක්ඛං තත්‍රත්‍රේ ඡන්தோ පහතබ්බ. යමක්ද මහණෙනි දුක, ඒ දුක ප්‍රහාණය කරන්න. දැන් ඔබ මෙතන ඉඳලාගෙන හොයන්න ඕන, විදර්ශනා කරන්න ඕන මොකක්ද මගේ දුක? මොකක්ද මට පැමිණෙන්න තියෙන දුක්? මොනවද මට පැමිණිලා තිබෙන දුක් ගවේෂණය කරන්න? මොකටද ගවේෂණය කරන්නේ? දුක් ප්‍රහාණය කරන්න. ඇඳුමේ කටු වැනුනහම ඔය තුත්තරි වාගේ කටු වැනෙනවා ඇඳුම් වල. ඇඳුනහම අපි හොඳට ඇඳුම පරීක්ෂා කරලා බලනවා. මොකටද ඇඳුම පරීක්ෂා කරලා බලන්නේ? අර කටු ගලවා ඉවත් කරන්න. එහෙමනම් අපේ ජීවිතෙත් අපි හොඳට පරීක්ෂා කරලා බලනවා මොනවද දුක පිණිස පවතින්න පුළුවන් දේවල් කියලා. බලබලා ඒ දුක් වලට හේතු ඒ දුක් ඉවත් කරනවා. එහෙමනම් දැන් දුක කියන්නේ මොකක්ද කියලා තමයි හොයාගෙන යන්න ඕන. ඉතින් නොයෙකුත් දුක් තියෙනවා මිනිස්යන්ට. ඒ දුක් එකින් එක ඉවත් කරගෙන යන්න තමයි පින්වත්නේ අර අවසාන දුක බවට පත් වෙන මමත්වයේ දුක පේන්න පටන් ගන්නවා. මිනිස්සුන්ට මමත්වයේ දුක පේන්නේ නැති හේතුව තමයි ඒ දුක යට වෙන්න තව ෆයිල් ගොඩාක් පිරීලා. මමත්වයේ දුක මෙහෙම යටම ෆයිල් එක නම් තව ෆයිල් 100 ගාණක් මෙහෙම උඩින් පිරෙනවා. එතකොට යාට ගන්න වෙන්නේ උඩ ෆයිල් එකේ ඉඳලානේ නේද? ප්‍රශ්න ටික ඉවර කරන්න වෙන්නේ. මේ උඩ ෆයිල් එකේ ඉඳලා එක අරගෙන එක දුක් වලට විසඳුම් මිනිහා ජීවිතේ හොයනකොට මං හිතන්නේ ෆයිල් වලින් භාගයක් විතර මිටියෙන් එයා විසඳනකොට ජීවිතේ ඉවරයි. යම්කිසි මිනිස්සෙකුට තමයි අර උඩම ෆයිල් එකේ ඉඳලා පල්ලෙහාටම ඇවිල්ලා අවසානයේ මමත්වයේ දුකත් හඳුනගෙන මේ මමත්වයේ දුකත් ප්‍රහාණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් අනිත් සියලු දෙනාම යම්කිසි වෙන දුක් දේවල් ඉවත් කරමින් ඉන්නවා මිසක් අර මමත්වයේ දුකයි කියලා තේරුම් අරගෙන මමත්වයේ ප්‍රහීන කරන මට්ටමට ඒ ෆයිල් එක අතට ගත්ත අය අඩුයි. අන්න ඒ ෆයිල් එක අතට ගත්ත කෙනා තමයි පින්තුනේ, ඒ ලිපි ගොනුව අතට ගත්ත කෙනා තමයි ගොඩාක් වටින්නේ පින්වත්නි. ගොඩාක් වටින්නේ මේ ෆයිල් එක අතට ගත්ත කෙනා. දුකින් නිවන සෙවිය යුතු නැහැ. දුක කියන්නේ කුමක්ද කියා සෙවිය යුතුයි. සමහර උදවිය අපිට පේනවා හරියට දුකෙන් නිවන සොයනවා.
නිවන වෙනුවෙන් දුක් විඳිනවා. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නිවන වෙනුවෙන් දුක් විඳින්න නෙමෙයි, දුක කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. ඉතින් තේරුම් ගත්තාම අපිට මොකද වෙන්නේ? තේරුම් ගත්තාම දුකට හේතු වෙන අන්දමට අපි හේතු සකස් කරන්න නැතුව ඉන්නවා ස්වභාවයෙන්ම. ඒක යථා අවබෝධය වෙන්න ඕන පින්වත්නි. ඒක උදාහරණයක් කියතෝ. කටුවිත්තක් තියනවා කියලා දැනගත්ත කෙනා කටුවිත්තක් උඩින් කකුල තියනවද? නෑනේ. අන්න ඒ වගේ දෙයක්. මෙතන ප්‍රපාතයක් තියනවා කියලා දැනගත්තාම ඒ ප්‍රපාතයට වැටෙනවද? නෑනේ. අන්න ඒ වගේ දෙයක් වෙනතනේ. ඒ දුකට හේතු, ඒ දුක හඳුන ගන්නකොට ඒ දුකෙන් මිදෙන ක්‍රමවේදය අපේ ඇඟ තුල හට ගන්නවා වෙනතනේ. දැන් අපි වෛරස් රෝග ගැන කතා කරත් ඒත් එහෙමයි. වෛරස් එකක් ආවම මිනිස්සුන්ගේ ඇඟට ආවම කාලයක් යනකොට අපේ ඇඟ අඳුන ගන්නවා මෙන්න මේ වගේ වෛරස් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට අපේ ඇඟේ මොකද කරන වැඩේ? අපේ ඇඟේ ස්වයන් ප්‍රතිශක්තිකරණයක් එන්නතක් බේතක් නිෂ්පාදනය වෙනවා කාලයත් එක්ක. එහෙම නිෂ්පාදනය වුණාම අර වෛරසයට ඒක ප්‍රතික්‍රියා කරලා අර වෛරසේ පළවා හරින්න පුළුවන් මට්ටමේ ශක්තියක් ඇඟ තුලම හදා ගන්නවා. ඒක ශාරීරික වශයෙන් තියෙන එක්තරා ක්‍රමවේදයක්. ඒ වගේම තමයි පින්වත්නි අපේ මනස තුලත් අපේ දුක් හඳුන ගන්නකොට ඒ දුක් වලින් නිදහස් වෙන්නට අවශ්‍ය කරන ඒ ගුණාත්මක භාවයත් හට ගන්නවා. හටගෙන ඒ දුක් බැහැර කරන ගතියක් හට ගන්න ඇති කර ගන්නවා අපේ මනසේ. පසුබසින්නේ නැතිව තමන්ට නොහැටුණයි කියලා පසුබසින්නේ නැතුව වැටහෙන තුරුම තේරෙන තුරුම ධර්මය හදාරන්න ඕන, පරේෂණය කරන්න ඕන. සකතෙන් තියෙනවා නම් පූර්ණේ කරන්න ඕන. මං ඊටාම සතුටු වෙනවා හැම පොතක්ම බලලා හැම තැනම බණ අහලා හැම භාවනාවක්ම කළා මෙහෙට ආපු අය එන අය ඉක්මනින් සාර්ථකත්වය ලබනවා. ඇයි ඒ? ඔවුන්ට අනිත් දේවල් පිළිබඳව විචිකිච්ඡාවක් නැතුව මේ දේශනෙට අහුම්කම් දෙන්න පුළුවන්. එහෙම නැත්තම් වෙන්නේ මේ දේශනෙටත් අහුම්කම් දෙනවා. ටික වෙලාවක් ඉද්දී වුණාට මේ හිතෙනවා මේ හෝටලයට වඩා අනිත් හෝටල් වල කෑම රහක් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අනිත් තැන්වල මීට වඩා ලොකු බණක් තියෙනවා ඇති කියලා හිතෙනවා. එහෙම එකක් හිතෙන්නේ නැද්ද? එහෙම එකක් හිතෙනවා.
හැබැයි අර වටේම හෝටල් වලින් කාපු අයට මේ හෝටලේ රස අනිත් ඒවාට වඩා වැඩිද අඩුද කියලා එයාට අක් ගාලා තේරුම් ගන්නවා. දැන් අපේ මහත්මයෙක් ආවා දවසක් ඔය දරුවන් එක්ක සියලු දෙනාත් එක්ක ආවහම මම අදාළ වෙන විදියට හැමෝටම පොඩි අනුශාසනයක් කළා. අනුශාසනයක් කරාම එතුමා කිව්වා ස්වාමීන් වහන්සේ අපි බලාපොරොත්තු වෙන ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් අනුශාසනයක් අපි බලාපොරොත්තු වෙන්නේ කියලා කිව්වා. මං කිව්වා හොඳයි. කියලා එයා ගියා වෙන හාමුදුරුවෝ කීප දෙනෙක් ළඟට ගියා. ගිහලා රවුම කැරකිලු මිනිහා ආයෙ එනවා මගේ ළඟට. මං අහුවේ ඇයි කියලා. ඊට පස්සේ කියන එයාට වඩා හාමුදුරුවෝ හොඳයිලු. එයාට වඩා හාමුදුරුවෝ ඇඩ්වාන්ස්ලු. මං කිව්වා අන්න ඒක තමයි වැඩේ. ඒ ඇඩ්වාන්ස් එක අඳුන ගන්න බෑ අර අනිත් තැන් වලට ගිහිල්ලා ආවේ නැත්තම්. ඒ නිසා පොඩ්ඩක් අනිත් තැන් වලට පොඩි රවුමක් දාලා එන්න ඕනේ ඇඩ්වාන්ස් අඳුන ගන්න. යන්න මේ රටේ ඉන්න ඉහළම අග්ග මහා පඬිතු ස්වාමින් වහන්සේලා හමු වෙන්න ඕන ගිහිල්ලා. ඒ වගේම මහා විද්වත් ස්වාමින් වහන්සේලා පඬිවරු ලියපු පොත් ටික බලන්න ඕන. ඒ වගේම ත්‍රිපිටක ධර්මයේ පොත් ටිකත් බලන්න ඕන. හැකි අන්දමින්. දැන් කඩෙන් පොත් ගේන්න ඕනේ නැහැ. තමන්ගේ මොබයිල් ෆෝන් එකකින් බලන්න පුළුවන් නේ. බලන්න. ඊට පස්සේ මේ රටේ ඉන්න ස්වාමින් වහන්සේලා ඉන්නවා. එයාගේ දේශනා එහෙම පොඩ්ඩක් අහන්න පුළුවන්. ඒගොල්ලන්ගේ දේශනාත් අහලා බලන්න. අහලා බලන්න පුළුවන් නම් යන්න ඕන නම් ගිහිල්ලත් යන්න. ගිහිල්ලත් පුරුදු වෙන්න. හැබැයි කෙලවරට පුරුදු වෙන්න ඕන. නිකන් ඉන්න එපා. නිකන් මතවාදවල ඉන්න එපා. තේරුණාද? ඉක්මනින් පුරුදු වෙන්න ඕන. පුහුණු වෙන්න ඕන. එතන කියනෝනේ මේක සතියෙන් පුළුවන්, දෙකෙන් පුළුවන්, 3 මාසෙන් පුළුවන්, 6 මාසෙන් පුළුවන් කියපු ගමන් ඒකටම කැප වෙලා ඒක කරගන්න ඕන. අන්න එහෙම පරිපූර්ණ වෙලා එන්න ඕන පින්වත්. එතකොට තමයි ඒ සම්පූර්ණ බව Tamanට තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. මට වුණත් පින්වතුනි මේ දර්ශන අවබෝධය ඇත්තටම ලැබුණේ අර හැම තැනම ගිහිල්ලා අපි කියන්නේ අනාගන්නවා කියලා. හැම තැනම ගිහිල්ලා ඔළුව අනාගත්තට පස්සේ අනාගතත් මේ ගවේෂණය. ඉතින් සිද්ධාර්ථ යන් වහන්සේටත් ඒකනේ උනේ. හැම තැනම ගිහිල්ලා බැලුවාම සැක නැහැ. දැන් මම මේ ලෝකයේ ඉන්න විශිෂ්ටතම ගුරුවරු ළඟට මම ගිහිල්ලා ඉගෙනගෙන තියෙන්නේ. දැන් මට ආයි වෙන කෙනෙක්ගේ අහවල් භාවනාවෙන් අහවල් ක්‍රමවේදයෙන් මේ මමත්වයේ දුරු කරලා මේ සංසාර විමුක්තිය ලැබිය හැකි කියලා සෙවීමක් කරන්න විචිකිච්ඡාවක් ඇති කරගන්න තනක් ඇත්තෙම නැහැ කියලා තේරුම් අරගෙන හරියට ප්‍රශ්නේ තේරුම් අරගෙන හරියටම ප්‍රශ්නේ තියෙන තැනට ඉලක්ක කළා සම්පූර්ණ අනුසෝතත් නැති පටිසෝතත් නැති ප්‍රතිපදාවක් ගමන් කළා. එහෙම එකක් අහලා නැහැනේ අපි. සැබෑ පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු අනුසෝතත් නැති පටිසෝතත් නැති ප්‍රතිපදාවට. ඒ මොකද්ද අපිට තේරෙන්නේ නැහනේ. දැනුමට හොයලා කවදාවත් නිවන් දකින්න බෑ කියලා මම මුලින් මතක් කළානේ. තේරුණා නේද? දැනුමට හොයලා කවදාවත් නිවන් දකින්න බෑ කියලා මම මුලින් මතක් කළා. දැනුවත් භව කියලා කියන්නේ උපාදානස්කන්ධය. දැනුවත් භව කියලා කියන්නේ පුජ්‍යලයාගේ අධ්‍යාත්මිකව සිදුවෙන යම් චලනයකට තමයි දැනුවත් බව කියලා කියන්නේ.
යම් කම්පනයක් ඇති වෙන්න ඕන. ඒ කම්පණයට තමයි දැනුවත් බව කියලා කියන්නේ. එහෙම නේද? කම්පනයක් ඇති නොවන තැනක අපි මේ කියනවාද මේ දැනුමක් කියලා. දැනුම කියන්නේ කම්පනයක් ඇති කරන දෙයක්, නිවන කියන්නේ කම්පන නැති තැන. ඉතින් මේක පුතත්ජන සත්වයාට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුනහම ඔහු තේරෙන්නේ නැති හැම දෙයකම මෝඩේ කරන ප්‍රකාශනය තමයි මොකද කියන්නේ? ඒක විකෘතිය. ඔහුට තේරෙන්නේ නැත්නම් ඒක අnder දෙමළ. තමන්ට නොතේරෙන හැමදේම පිස්සුවක් විකෘතියක්. ඒක තමයි මෝඩයෙක්ගේ නිගමනය. තමන්ට විශේෂ නොවන හැම දෙයක්ම මිත්‍යාවක්. ඒක තමයි මෝඩයාගේ නිගමනය. ඒ නිසා මුස්ලිම් කාර්යයට බුද්ධ ආගම මිත්‍යාවක්, බුද්ධ ආගමේ කාට මුස්ලිම් ආගම මිත්‍යාවක්. ක්‍රිස්තියානි ආගමේ කෙනාට බුද්ධ ආගම මිත්‍යාවක්, බුද්ධ ආගමේ කෙනාට ක්‍රිස්තියානි ආගම මිත්‍යාවක්. ක්‍රිස්තියානි කෙනාට අර මුස්ලිම් ආගම මිත්‍යාවක් වෙනවා. ඇත්තටම බැලුවාම තියෙන්නේ මේ එකිනෙක නොදන්න බව. එවිට හැම විටම නොදන්නා කමට මිත්‍යාවක් කියලා කියනවා. එහා ගෙදර මිනිස්සයාට මෙහා ගෙදර මිනිස්සයා වැරදි, මෙහා ගෙදර මිනිස්සයාට එහා ගෙදර මිනිස්සයා වැරදි. ඔකද මේද තියෙන්නේ? දැන් අපි කියා ඉන්නවා එහා ගෙදර මිනිස්සයා වැරදි කිය. හරි. යම්කිසි මදහත් පුජ්‍යලේ ආයි එහා ගෙදරටත් ගිහිල්ලා අහුම්කම් දෙනවා. එතකොට මේ මිනිස්සයාට අහන්නේ මොකද ලැබෙන්නේ? එහා ගෙදර මිනිස්සයා කියනවා මෙහා ගෙදර මිනිස්සයා වැරදි කියලා. ඉතින් සොයා ගන්න පින්නතුනේ නිවීම නිවන කොහෙද තියෙන්නේ කියලා. ඔබේ මතවාද මත නිවන නැහැ. දෘෂ්ටි මත නිවන නැහැ. ආගම්, ಜಾති, වර්ග, ගෝත්‍ර මැද නිවන නැහැ. මං කියන්න කැමති මේ කිසිම ආගමක මෝක්ෂයත් නිවනත් නැහැ. ඔය ආගම් වල තර වෙන්න අපාය තර වෙනවා මිසක් ඔවුන්ට ස්වර්ගයවත් මෝක්ෂයවත් නිර්වාණයවත් ලැබෙන්නේ නැහැ. ඇයි? ආගම් මතින් දෘෂ්ටි ඉවත් කරනවා වෙනුවට දෘෂ්ටි පළපදියම් කරවන හේයින් ඔවුන්ගේ අපාය තර වෙනවා. එතකොට අපිට මේ ආගම් හොඳ නැද්ද? ඔව්. සියලුම ආගම් හොඳ නෑ.
ආගම් වාදයක්, ජාතිවාදයක් මේව නිසා යුද්ධ හට ගන්නවා. ආගමක් නැත්තෙක් ළඟින්, ජාතියක් නැත්තෙක් ළඟින් යුද්ධයක් හටගන්නේ නැහැ. වෛරයක් හටගන්නේ නැහැ. කෝපය හටගන්නේ නැහැ. ආගමිකයෙක්ගේ ස්වરૂපය අනිත් ආගමිකයාට වෛර කරන එක. හැබැයි මොනම ආගමක් නැති මිනිස්සයා කිසිම ආගමකට වෛර කරන්නේ නැහැ. සංස්කෘතිය තියාගන්න දෘෂ්ටිය නැති කරන්න. Tamanට කැමති නම් සංස්කෘතිය තියාගන්න. දැන් මේ අපි මේ තියාගෙන ඉන්නේ සංස්කෘතිය. නමුත් මගේ ආධ්‍යාත්මය තුල රිලිජන් එකක් නැහැ. ඒක නැති කරගත්තා. රිලිජන් එකක් නැත්තේ රිලිජන් එකක් බැඳලා තියන්න කණුවක් නැහැ. අද මතක තියාගන්න. සමහර කට්ටිය කණුව තියාගෙන රිලිජන් එක නැති වෙනවනේ. ඒක නෙමෙයි. මේකේ තියෙන්නේ රිලිජන් නැමැති ගුණ බඳින්න පුළුවන් කණුවක් මගේ ළඟ නැහැ. මොකද්ද මේ කණුව? පුජ්‍යලයා නැමැති කණුව. පුජ්‍යලයා නැමැති පණුව. මේකට කියන්නේ ගොම් බඳින කණුව. සමහර අපි මෝඩ මිනිස්සුන්ට, මෝඩ ගැහැණුන්ට, පිරිමින්ට පාවිච්චි කරන වචනයක් නේ මිනිහා නම් මහා ගොම් බඳින කණුවක් කියලා කියනවා. ඒකට හේතුව අර හැම කෙනාටම රැවටෙන මිනිස්සෙකුට කියන වචනයක් තමයි හැමදේටම රැවටෙන මිනිස්සෙ මොලයක් නැති මිනිස්සෙකුට පාවිච්චි කරපු ග්‍රාමීය වචනයක් තමයි ගොම් බඳින කණුව කියලා. ඒක ගැඹුරට ගියාම හැම මිනිස්සෙක්ම ගොම් බඳින කණුවක්. ඉතින් මේ ආගම්කාරයෙකුට, ආගම් ව්‍යාප්ත කරන්නෙකුට, එහෙම නැත්නම් දේශපාලනය ව්‍යාප්ත කරන්නෙකුට, ජාතීන් ව්‍යාප්ත කරන්නෙකුට මේ කණුව අහු වෙනවා. කණුව අහු වුණාම මොකද කරන්නේ? ඒ කණුව වටේ උගේ ජාතිය, උගේ ආගම කියලා එකක් බඳිනවා. බැඳලා චක්පුතා කියලා කියනවා. එතකොට ඇදගෙන යනවා. ඒක නෙවෙයිද කරන්නේ? දැන් මිනිස්සෙගේ ජාතියාලය තියෙනවා. ඒ ජාතියාලයේ ප්‍රයෝජනෙට අරගෙන මිනිස්සයාට කිසිම වියදමක් නැතුව මරාගෙන මැරෙන්න කියලා සංකල්පයක් ඇති කරන්න පුළුවන්. පඩි නැතුව වැඩ කරන්න, නොමිලේ වැඩ කරන්න සංකල්පයක් හදන්න පුළුවන්. තේරුණා නේද? ඒක තමයි ගොම් බඳින කණුවේ ලක්ෂණය. ඒ නිසා මේ ලෝකයේ ඉන්න උතුම් බුද්ධ භූමියටපත් නොවෙච්ච සියලුම භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, ආගමික අන්‍යාගමික සියලුම දෙනා ගොම් බඳින කණුවක්. ඔබත් ධර්මය නොදැක්ක නම්, ධර්මයේ යථා අවබෝධයේ යථා භූත ජහාන දර්ශනයෙන්ම දැක සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මයෝ තමා තුලින්ම ප්‍රහාණය කරගත්තේ නැත්තම් ඔබත් කේන්ති ටිකක් ගියත් කියන්න වෙනවා ගොම් බඳින කණුවක්. ඒ නිසා මා අසන්නට කැමති, ඔබ ගොම් බඳින කණුවක්ද? ඒ කණුවේ බැඳලා ඇති ජාතිය, ආගම, වර්ගය, කුලය, ගෝත්‍රය, තනතුර, නිලය, තත්වය, නම්බුව සහ බම්බුව ඔක්කොම බැඳලා ඇති. බලන්න පරීක්ෂා කරලා ඒ ගොම් බඳින කණුවේ කරක් කීයක් බැඳලා ඉන්නවද කියලා. මම මේ දේශනාව එක ආගමකට ඉලක්ක වෙන නෙමෙයි, සමස්ත මිනිස් වර්ගයාටම පොදුවේ දේශනා කරන්නක්.
මේ දේශනාව ප්‍රඥාවන්තයන් උදෙසා පමණයි. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ. මේක අඥානයි ශ්‍රවණය කරන්න එපා. අඥානයි ශ්‍රවණය කරොත් ඔළුව අවුල් වෙනවා. ඒ නිසා ප්‍රඥාවන්තයන් පමණක් මේ දේශනා ශ්‍රවණය කරත්වා. අඥානයන්ට මේ කිසිම වචනයක් නොඇසෙත්වා කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සමහර උදවිය ශාසනයෙන් බැහැර වුණා. ගොඩාක් උදවිය මේ ධර්මයේ ගැඹුරු වැඩි අපිට නම් අවබෝධ කරන්න බෑ කියලා. ඇත්තට මේක අපිටත් මුණ ගැහිලා තියෙනවා. සමහර අම්මලා බොහෝම කරුණාවෙන් වැඳලා ඔබ වහන්සේට හරීම ගෞරවයයි භක්තියයි මට ඒක කිසිම අඩුවක් නැහැ. ඒ වුණාට අපේ හාමුදුරුවනේ මට නම් මේක තේරෙන්නේ නැහැ. මට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා සමාව වෙන්න ස්වාමීන් වහන්සේ මට නම් තේරෙන්නේ නැහැ කියලා බැහැර වුණා. සමහරලාට යත්තන්ගේ දරුවෝ ඥාති අනිත් අය දැකලා දර්ශනය මාර්ගයේ ඉන්නෝ ධර්මය අහනවා. නමුත් ඒ අතරින් එක්කෙනෙක් කියන සමාව වෙන්න මට නම් බෑ හාමුදුරුවනේ කියලා කියනවා. ඉතින් ඒක Tamanට බැරිකම් තේරුම් අරගෙන එයා බැහැර වෙනවා. පුළුවන් වෙච්ච දවසක ආයේ ඒවි. තේරුණානේ? පුළුවන් වෙච්ච දවසක ඒවි. සමහර උදවිය දිහා බැලුවාම අපිට හිතෙනවා ඒක ඇත්තන්ට බෑ කියලා. නමුත් එහෙ බෑයි කියන කට්ටිය බැරි මරගාතේ පුළුවන් කියන තැනට එන අය ඉන්නවා. මම හරි සන්තෝෂ වෙනවා. එක්තරා කන් ඇහෙන්නවත් අඩු සිල් මාතාවක් ආවා. මට කතා කරලා එපා වෙනවා අර කන් ඇහෙන්නේ නැති කෙනාට හයියෙන් කෑ ගහලා. දැයි දෙපාර තුන් පාර කියන්න එපා. ඉතින් මම කල්පනා කරනවා මේ උන්ද කවද නිවන් දකින්නද මේ කියන වචනයක් ඇහෙන්නෙත් නැහැ කල්පනා කරන්න තේරෙන්නෙත් නැහැ කොහොමද කියලා ඇහුවම මොකක්වත් තේරෙන්නේ නැහැ. පස්සේ ඇහුවා කොහොමද මම මේ බණ ටික අහන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා මං අම්මට රේඩියෝ එකකුයි පෙන් එකකුයි ගෙනල්ලා දෙන්නම්. පුළුවන් විදියට ඕනනම් අහගන්න කියලා. ඉතින් ගෙනල්ලා දුන්නාම මේක අරන් ගියා. ඉතින් මං හිතුවා අරන් ගියත් මේක ඇහෙන්නේ නැහැ කියලා මේ මෑණියන් වහන්සේට. පින්නතුන් විශ්වාස කරනවා මාස 6කට විතර පස්සේ ආයි ආවා. ඒ මාස 6 පුරාම අර දීපු පෙන් එක ගහල්පු ඒ රේඩියෝ එක මං අහුව කොහොමද ඔය අම්ම බණ ඇහුවේ කන ඇහෙන්නේ නැහැ නේ අම්මට. ඒ අම්මට ඔය හෙඩ්ෆෝන් කතාරෝ මේවා ඒකවත් තේරෙන්නේ නැහැ. මොකද දන්නවද මේ අම්මා කළා තියෙන්නේ? රේඩියෝක උර මත තියාගෙන කරේ තියාගෙන කන පීකරේට තියාගෙන මාස 6ම බණ අහලා කොහොමද උනන්දුව? ඉතින් මාත් හිතුවේ මේ අම්ම කොහෙද බණ අහන්නද මේ කන ඇහෙන්නේ තියෙකේ. ඇතෑරියේ නෑ ඇහෙන්නේ පොඩ්ඩයි. ඒ ඇහෙන පොඩ්ඩ කන ළඟ උරල උඩින් තියාගත්තොත් විතරයි ඇහෙන්නේ. තමන්ගේ උර මත තියාගත්තා රේඩියෝ එක කන තියාගෙන ඇහුවා. හාලා මේ අම්මට අවසාන ගැටලු දෙක තුනක් ඇති වෙලා ඉතින් කල්පනා කර ඉන්නෝ ස්වාමීන් වහන්සේ කොහොම හරි මුණ ගැහෙන්න ඕන කියලා. ඉතින් ඒ දවසක් මහත්මයෙක් ඇවිල්ලා වැඳලා ඇහුවලු මෑණියන් වහන්සේට මොනවද ඕන කියන්න මං ඕන දෙයක් කරලා දෙන්නම් ගෙනල්ලා දෙන්නම් කියලා. ඊට පස්සේ මහත්මයාට බොහෝම හිමින් කිව්වා මට මෙන්න මෙහෙම ස්වාමින් වහන්සේ කෙනෙක් බලන්න යන්න තියෙනවා පුළුවන් නම් ආව එක්කන් ගිහිල්ලා පොඩ්ඩක් හාමුදුරන්ට කතා කරන්න.
තියලා ආයි එක්කන් එන්න කියලා කිව්වලු. ඒ මහත්තයා කිව්වලු මං වැඩේ කරන්න. දවසක් ඉතින් එක් කරගෙන එහෙම ගොඩක් ධර්මය අහලා. ඉතින් අවසාන ගැටලු දෙක තුනක් විතරයි තිබුණේ. එවල මේ ගැටලු දෙක තුන පැහැදිලි කරලා දුන්නා. එවලම අවබෝධයටපත් වුණා. ඒ සතුටෙන් ඒ අම්මා ඒ මෑණියන් වහන්සේ ජීවත් වුණා කාලයක්. ඊට පස්සේ අර ඈත ගම්මහනක කොහෙද කුටියක අතර වෙලා ඉඳලා මේ භවයෙන් සමුගත්තා. ඒ සමුගන්නකොට තමන්ගේ පිරිස අඬ ගහලා පිරිසට අඬ ගහලා කියලා තියෙනවා මට ගෞරවයක් තියෙන හැම කෙනාටම මට ගරු කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ගරු කරන්න ඕගොල්ලෝ කියලා. පස්සේ ආලා තියෙන මොකද්ද කියලා. මට ගරු කරන්න ඕන නම් මේ දන් දෙන්නද පින්කම් කරන්නද තුන් මාසෙ පින්කම් කරන්නද අවුරුද්ද පින්කම් කරන්නද ඒව නෙමෙයි. මට ගරු කරනවා නම් ඕගොල්ලෝ මේ බණ ටික අහන්න. මොකද ඒ අම්මගේ අවසාන ඉල්ලීම ඒ අම්මගේ වයසක භාවය නිසා මේක කියා ගන්න මේ අමාරුයිනේ. මෑණියන් වහන්සේගේ මේ බණ ටික අහන්න ඕගොල්ලෝ කියලා නැති වෙලා තියෙන අවසාන කියමන. ඉතින් ඒ පිරිස මෙහි ඇවිල්ලා අපි ආවේ ඔබ වහන්සේට ඒ ටික කියලා යන්න කිව්වා. මේ පිරිස මෙහි ඇවිල්ලා ඒක කියලා ගියා. අපිට මෙන්න මෙහෙම ඉල්ලීමක් කරලා තමයි ගියේ කියලා. කවුද? මේ අපි හිතන්නේවත් ඇති කන ඇහෙන්නේ නැති සිල් වැහෙන කෙනෙක්. එතකොට අපිට එහෙම ප්‍රශ්න තියෙනවා. රේඩියෝ එක හොඳට ඇහෙනවා. කනටත් ඇහෙනවා. මොලේට යන්නේ. මොලේ બ્લોක්. අර අම්මගේ කන ඇහෙන්නේ නැති වුණාට මොලේ විවෘතයි. සිත විවෘතයි. අපේ අයගේ කන ඇහෙනවා. මොලේට වදින්නේ මනසට ඒක වදින්නේ. ඇයි? දෘෂ්ටි ගොඩයි ආකල්ප ගොඩයි. මේවා වැදුනත් ප්‍රෙෂර් වෙලා ආයෙ එළියට වැටෙනවා. මොලේ කියන්නේ මොකද්ද? මේ දෘෂ්ටි ගොඩාක් දාලා තියෙන්නේ මේකේ. ඕවදා ගන්න තැනක් නැහැ. ආයෙ එළියට විසි කරනවා. ඉතින් අපි ඇත්තටම කරන්න ඕන මේක ඇතුළට දා ගන්න බලනකොට වැඩිය හොඳයි ඇතුලේ තියෙන දෘෂ්ටි ටික ඉස්සෙල්ලා එළියට දාන එක. දෘෂ්ටි මතින් ඉඳගෙන නම් නිවන් දකින්න බෑ. දෘෂ්ටි මතින් නිවන් දකින්න බෑ. ජාති ආගම් වාද ගෝත්‍ර ඕව පටලවාගෙන ඇවිල්ලා සැනසීමක් හොයන්න බෑ. ආධ්‍යාත්මය තුලින් ගලවා දමන්න සියලුම ගෝත්‍රවාදීත්වය.
ඔබ දුක් විඳිනවා නම් ඔබ දුක් විඳින්නේ දුක් විඳින්නට අවශ්‍ය කරන හේතුවක් හිස මත තබාගත් බැවින්. නිවන හාත්පස නිහඬියාවකින් පිරීතිරී යනවා. තමන් නිහඬ වුණොත් තමන්ට මේ මුළු ලෝකයේම තියෙන හඬවලට අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා. තමන් හඬ නගනවා නම් අඩුම තරමේ අපේ අසල්වාසී කෙනාගේවත් හඬට, ගෙදර ඉන්න කෙනාගේවත් හඬට ඇහුම්කන් දෙන්න ඔබට හැකියාවක් නැහැ. ඒ නිසා ඔබේ හඬ මුලින්ම ඔබ නිහඬ කරගන්න. එවිට ඔබට මුළු ලෝකෙම තියෙන හඬට ඇහුම්කම් දෙන්න පුළුවන්කම ලැබේවි. මමෙක් නොවන්න සෑම විටම උත්සාහ කරන්න. කිසිවෙක් නොවන්න හැම විටම උත්සාහ කරන්න.
ඔබ කරන කියන දේ මේ මොහොතේ ගවේෂණය කරන්න.
පින්තුන් අසා තිබෙන ජනප්‍රිය වදනක් තමයි ආර්ය උතුමන් වහන්සේලා ජය පරාජය කියන දෙකෙන් තොරව වාසය කරනවා කියලා. ලබන්න ජයග්‍රහණයකුත් නැහැ. පරාද වෙන්න පරාදයකුත් නැහැ. අර බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයකුත් යොමු වෙනවනේ. බුදුරජාණන් වහන්සේ සතුටින්ද? බුදුහාමුදුරන්ගේ උත්තරේ මොකද්ද? කුමක් ලැබුණාටද? නැවත ඔහුගෙන් ප්‍රශ්නයක් නේ. ඔබ සතුටින්ද කියලා අහුවාම කුමක් ලැබුණාටද? ලැබුණාමනේ සතුට වෙන්න ඕනේ. කුමක් ලැබුණාටද? එන ඔබ වහන්සේ දුකින්ද? මොකක්ද උත්තරේ? කුමක් නැති වුණාටද? අහිමි වුණාටද? එහෙනම් ජය පරාජය නැහැ පින්නත්. මේ ලැබීම සහ නොලැබීම පිළිබඳව ජය හා පරාජය පිළිබඳව තමයි මේ ලෝකේ තියෙන සියලු ප්‍රශ්න තියෙන්නේ. ලැබීම නොලැබීම ජය පරාජය පිළිබඳව අපිටත් හිතන්න තියෙන එච්චරයි. කුමක් ලැබුණාටද? කුමක් අහිමි වුණාටද? අර මහා කච්චායන මහරහතන් වහන්සේ මතක් කළා වගේ කෙටියෙන්ම කියතොත් මලමිනියක් සේවාසය කරනවා කියන උදාහරණය තමයි දුන්නේ. මොකද්ද මතක් කළේ? මලමිනියක් සේවාසය කරනවා. මේ භෞතිකත්වයක් නෙමෙයි මේ කතා කරන්නේ ගැඹුරු ආධ්‍යාත්මික ස්වરૂපයක් ගැන. සමහර අය පිටින් මලමිනී වගේ ඉන්න හදනවා. එහෙම නෙමෙයි. මේ සම්මුති ජීවිත පැවැත්මේ සම්මුති ආකාරයට පවතින හුද්දටම දන්නවා. හැබැයි මේ බාහිරෙන් අපි ඉගෙනගත්ත සංවරය නම් ස්පෝර්ට්ස් කරන කෙනෙකුට කරන්න බැරි වෙනවා. ඇයි ඒ දුවන්නේ බෑ. කරණම් ගන්න පිට කරණම් ගැහුවම අසංවරයිනේ. පීනොත් අසංවරයි. පරමක් ගැහුවොත් අසංවරයි. ඒ සම්ප්‍රදායේ පෙන්නපු මේ සංවරය නම් කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ මේ ව්‍යායාම කරන අයට, දුවන අයට එහෙම. අනේ අර ගෑණිගේ අසංවරය අර දුවන හැටි. එහෙනම් ඉතින් කොළඹ හරිය ඉන්නේ ඔක්කොම අසංවර ගෑනු නැද්ද? ඇයි ඔක්කොම දුවන්නේ අවසට? මේ කතා කරන මේ කතා ආධ්‍යාත්මික කතාවක්. ගොඩාක් මේ ආධ්‍යාත්මික කතා බාහිරයට පටලවගෙන බාහිරේ තියෙන දේවල් ආධ්‍යාත්මිකයට පටලවගෙන ලෝක අච්චාරුවක් කරගෙන මිනිස්සු ඉන්නේ. සම්මුතිය පරමාර්ථයට ගලපන්නත් බෑ, පරමාර්ථය සම්මුතියට ගලපන්නත් බෑ.
ඒ නිසා සම්මුති යහපත් පැවැත්මක් ඔබ හදා ගන්න. ඒක අදාළත්වයක් නෑ. ඒක ලෝකයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙන විදියට පෞරුෂයක් ඇතුව අභිමානයක් ඇතුව ඒක හදා ගන්න. හැබැයි ඔබ සම්මුතියත් තුළ ජීවත් වෙන්න එපා. පරමාර්ථයක් වෙනම සොයාගෙන යන්න. දර්ශනය ඔබගේ දර්ශනය මොනතරම් පරිපූර්ණද? මේක දර්ශනයක් නෙපෙන්නතුනේ. බුදුරජාණන් වහන්සේටත් සිද්ධ වුණේ නිර්වාණය පිළිබඳව දර්ශනය. ඒ දර්ශනය නිවැරදි ආකාරයෙන් සිදු වෙනකොට අපේ තුල තියෙන අනවශ්‍ය මානසික ස්වභාවල් ඉගිලිලා ගියා, නැති වෙලා ගියා. මේක සම්පූර්ණ හිස් ස්වභාවයකින් පිරුණා. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් පරිපූර්ණ වුණා. ඒක ඇතුලේ දෘෂ්ටි නැහැ. ඒක නිසා කිව්ව සම්මා දිට්ඨි. ඒක ඇතුලේ සංකල්ප නැහැ. ඒ නිසා කිව්ව ඒක සම්මා සංකල්ප. ගොඩක් අය කියනවා මේ ඔය මග වැරදි මේ මග හරි කියලා. ඒගොල්ලන්ට කියන්නේ හරිනම් යන්නකෝ. යන්නෙත් නෑ. කියෝ ඉන්නවා. දැක්කද නිවන්? දැක්කේ නෑ තාම. ඒ වුණාට පාර හරි. කොහොමද හරි කියන්නේ? පොතේ තියෙනවා. අපේ ගුරුවරුන් අපිට කියලා දීලා තියෙනවා. ගුරුවරුන් නිවන් දැක්කද? ඒත් නෑ උනුත් අපායේ. එහෙනම් ඉතින් උඹත් යන්නේ අපායේ කියලා තමයි කියන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න ගොඩාක් භික්ෂුන් වහන්සේලා ඉන්නවා අපායේ. පෙරේත ලෝකවල, කුම්භාණ්ඩ ලෝකවල, බහිරව ලෝකවල. බහිරව වෙලා තමයි ගොඩක් ඉන්නේ. බහිරවය කියන කෙනා හරි මේ පින් ඇති කෙනෙක් කියනවනේ. පින කරනවා ආසත්තව. එතකොට බහිරවය වෙනවා. විහාරය හදනවා ආසත්තව. එතකොට විහාරය හදපු දායකයා බහිරවය වෙනවා. බහිරව රූප කියලා අර වටේට දාලා තියෙන විහාරේ ඒ හදපු බාදුන් නැල කට්ටිය ඔක්කොම අර උස්සගෙන ඉන්නවා. නෑ ඒක ඇත්ත කතාව. ඒකයි අනග්ගහිත චිත්තෝ දහනන්දේති කියලා කියන්නේ. අපි දෙයක් දෙනකොට කෙලින්ම ඒක හાર્ට් එකෙන් ගලවලා දෙන්න ඕන. ඒක බුද්ධ ආගමෙත් මතක් කරනවා, අනිත් ආගම් වල මතක් කරනවා. නැත්තම් පිනට ලෝභ වෙලා බහිරවේක් වෙනවා. එතකොට හාමුදුරුවෝ බොහෝම අමාරුවෙන් ලෝකෙ පෙරලලා බොහෝම අමාරුවෙන් රටක් ජාතියක් ආගමක් ලෝකයක් අනාගතයක් මොකක්වත් හිතන්නේ මගේ පන්සලේ මේ විහාර මන්දිරේ බොමලුවයි චෛත්‍යය හදලා ඉවර වෙනකොට වයසට ගිහිල්ලා. ඒකනේ නේද? නිකන් ලොකු පන්සල හදාගන්නනේ ලොකු හයියක් දාලා පුදුම වැඩක් දාලා මාර රෝලක් දාලා හාමුදුරුවෝ වැඩි කරගන්නේ. පන්සල දියුණු වෙනවා මිනිහා පිරිහෙනවා. ඒසා තමන්ගේ දර්ශන වේදේ උසස් කරගන්න. ඥාන සම්පත්තිය උසස් කරගන්න. වෛරක්කාර හාමුදුරුවෝ වෛරක්කාර බෞද්ධයෝ නෙමෙයි. බලන්න ඕන ඔය දායක සභාවල් වල ඉන්න දායක කාරක පින්නතුන් යක්කු සමහරලාට හාමුදුරුවෝ ඉඩ දීලා ඉන්නවා. ඉතින් කමන්නේ යකාගෙන් හරි වැඩ ගන්න එපයි කියලා.
මිනිස්සු ළඟ තියෙන මාන්න උද්දච්චකම් අවිද්‍යාව තියෙනකොට හොඳයි. ඇයි? ඒක මාන්න උද්දච්චකම් අවිද්‍යාව නැති අයට වාසි. දැන් තමන්ගේ මහත්මයට මාන්න උද්දච්චකම් අවිද්‍යාවල් ටිකක් තියෙනවා නම් නෝනට වාසි. මහත්තයට කරත්තය දයන් දීලා නෝනට ගෙදරට වෙලා ඇඟිලි ටික පාට කරගෙන ඉන්නනේ තියෙන්නේ. අසල ඉන්න තියෙන්නේ. එක්ක නෝනට මාන්න උද්දච්චකම් අවිද්‍යාව තියෙනවා නම් ඒක මහත්තයට වාසි. එතකොට යාට ඒක ඇදගෙන යන්න කියලා නෝන මහත්තයන් ලස්සනට කැම ටිකක් කාලා කකුල් දෙක වනවන ඉන්නේ තියෙන්නේ. රටක හරි යම්කිසි කෙනෙකුට රජෙක් වෙන්න ඕන ප්‍රධානියෙක් වෙන්න ඕන කියලා මාන්න උද්දච්චකම් අවිද්‍යාව ටිකක් තියෙනවා අපිට හරි ලේසි කවුරු හරි මේක ඇදයි යනවනේ. දැන් ඔය මැති ඇමතිවරු ජනාධිපතිවරු පුදුම වියදමක් දරලා පුදුම කැපවීමක් කරලා මොහොතක් හිතන්න මොනතරම් දුකක්ද කරේ තියාගන්නේ කියලා. හිතෙන්නේ නැද්ද? නෑ අපේ ડોක්ටර්ට හරි සෞඛ්‍ය ඇමතිනිය වුණා නම් ඔබතුමීට බණ අහන්න හම්බෙන්නේ නැහැ මෙතන. එහෙම නැත්තම් සෞඛ්‍ය අංශයේ ප්‍රධානිය වුණා නම් මෙතන ඇවිල්ලා බණ අහන්න හම්බෙන්න ඕනි දහස නෑ. එතකොට පඬිවරුන් විසින් බහා තබන දේවල් අඥානිය විසින් කර තියා ගන්නවා. ඒව පොර කාල ලබා ගන්න. ඉතින් කවුරුත් ලෝක කරත්තය ඇදගෙන යනවා නම් අපිට තියෙන කරත්තට වෙලා සද්ද නැතුව ඉන්න එච්චරයි. කවුරුත් රට හදන නිසා ජීවත් වෙන්න කෙනෙක් ඉන්න ඕන. කවුරුත් බන කියන නිසා අහගෙන ඉන්න කෙනෙක් ඉන්න ඕන. මන් නම් දන්න බනකුත් නැහැ කියන බනකුත් නැහැ. ඒ නිසා මගේ ධර්මය අහන පිරිස කවදක හරි කියන්න ඕන හාමුදුරනේ අහන කෙනෙකුත් නැහැ කියලා. දැනට කෙනෙක් ඉන්නව වෙන්න පුළුවන්. එක දවසක කියන්න ඕන හාමුදුරනේ අර වහන්සේ කියවනේ දන්න බනකුත් නැහැ කියන කෙනෙකුත් නැහැ. මගේ පැත්තෙන් මං අද කියනවා අහන කෙනෙකුත් නැහැ හාමුදුරනේ. එතෙන්ට එන්න. අනේක විද මාර බාධක ක්ලේශ මාරය පරදවගෙන එතෙන්ට එන්න තියෙන ලේසියෙන් එන්න දෙන්නේ නැහැ. මේ සද්ධර්මයේ මීට වඩා බොහොම වේගවත් කරලා ලෝකේම බබළුවන්න මාර බලවේග ඉඩ දෙන්නේ නැහැ. මාරය ආවේශ වෙනව මිනිස්සුන්ට. මාරය ආවේශ වෙනව සත්තුන්ට. විවිධ බාධක ඇති කරනවා. තේරුණාද පින්නත්? මාරය කැමති නැහැ මේ බණ කියනකොට. ඇයි? මාගේ ළමයි මේ කොහෙද අරගෙන යන්නේ? මාගේ දරුවෝ මාරයා විසින් නිර්මාණය කරන ලද මවන ලද දරුවෝ. වෙන අය මේ මාරයාට කිව්ව දෙවියා කියලා. අපි කියන්නේ මාරයා කියලා. මේ ලෝකේ මවන අයට කියන්නේ දෙවියා කියලානේ. අපි කියන්නේ දෙවියෙක් නෙමෙයි මාරයෙක් කියලා. නම වෙනස්. සුභවාදී විදියට නෙමෙයි අපි ඒක දැක්කේ අසුභවාදී න්‍යායය. අරගොල්ලෝ දැක්කේ සුභවාදී විදියට. අපිව මවපු එක හොඳයි කියලා. අපි දකින්නේ මවපු එක නරකයි කියලා. එහෙමනම් ඔබටත් නිවන් දකින්න ඉඩ දෙන්නේ නැහැ මාරයා. අපිට බණ කියන්න ඉඩ දෙන්නෙත් නැහැ මාරයා.
එහෙමනම් මේ ප්‍රෙෂර් එක බිඳගෙන යම්කිසි කෙනෙක් මේ රැහැන කඩාගෙන මේ දැල උසවාගෙන ඉගිල්ලෙන අර වටු රැළ වගේ සුළු පිරිසක් නිවනින් සැනසෙනවා. එන්නතර මේ මනස ඇතුළට අවේදීත අකාලික ධර්මය දාගෙන එක ස්ථාවර කරගන්නකොට අර කාලයේ ධර්මයට ඉඩ නැතුව පලා යනවා. ඇයි අකාලික ධර්මයේ දාගන්න කියන්නේ? අකාලික ධර්මය තමයි සත්‍ය. මේ ලෝකයේ ඇත්ත తත්වය තමයි අයිති නැති බව. මේ ලෝකයේ ඇත්ත తත්වය තමයි පුජ්‍යලයක් නැති බව. මේ ලෝකයේ ඇත්ත తත්වය තමයි පින්වතුනේ මේ ධර්මයෙන් කියා දෙන්නේ. එහෙමනම් ඊට මෙහා තියෙන සංකල්ප ලෝකයක්. සංකල්ප ලෝකයේ තුල සංකප්ප රාගෝ මානසික ස්වરૂපය එකක්, කායික ස්වરૂපය එකක්. කය කවදාවත් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ මනස. කය නිවන් දකින්නේ මැරෙනකොට. ඕනම මිනිස්සෙක්ගේ කය නම් නිවන් දකින්න මැරෙන දවසට. හිත නිවන් දැකලා තිබුණත් නැතත්. ඒ කියන්නේ දැනීම් හැඟීම් සම්බන්ධතා ඔක්කොම නැති වුණාම ඉතින් කය නිවන් දැක්කනේ. පරිනිර්වාණ දෙකක් තියෙන්නේත් ඒකනේ. ක්ලේශ පරිනිර්වාණය මේ පංචස්කන්ධ පරිනිර්වාණය. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අනිත් අයට පිරිනුවන් පාන්නට දේශනා කරනවා. මොන පිරිනුවන් පෑමක්ද? ක්ලේශ පරිනිර්වාණය. මොනවද කෙලෙස් කියන්නේ? මේසු කෙලස් කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මේසු ඉතින් කෙලස් කියලා මේ හරි හම්බ කරගෙන අපි ජීවත් වෙන එකට අද පලාමැල්ලුමක් කන්න හිතුණා, අන්නාසි ගෙඩියක් කන්න හිතුණා, රඹුටන් කන්න හිතුණා. ඕවා කෙලස්. මේසු ඉතින් එහෙම කෙලස් කියලා. නිවනට බාධා පිණිස පැවැත්මක් හැදුනොත් ඒක ඕනම එකක් කෙලෙස්. නිවනට බාධා පිණිස අකමැත්තක් හැදුනොත් ඒකත් කෙලෙස්. නිවනට බාධාව පිණිස පවතින කැමැත්තක් හැදුනොත් ඒකත් කෙලෙස්. එහෙම අහලා නැහැනේ අපිනේ. නිවනට බාධා පිණිස ප්‍රියතාවයක් තියෙනවා නම් ඒකත් කෙලෙස්. නිවනට බාධා පිණිස අප්‍රියතාවයක් තියෙනවා නම් ඒකත් කෙලෙස්. නිවනට බාධා පිණිස වීරිය අධික වුණොත් ඒකත් කෙලෙස්. නිවනට බාධා පිණිස වීරිය මද වුණොත් ඒකත් කෙලෙස්. මොකද්ද මේ කෙලසන්නේ හැම මොහොතකම? අපේ නිවන.
ටිකක් ගලවලා කියන්න වෙනවා. තියෙනවා. නිවනට බාධා නොවන ප්‍රියතාවයන් අප්‍රියතාවයන් තියෙනවා. දැන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා තුළ පවතින මේ ප්‍රිය අප්‍රියතාවයන් නිවනට බාධා නොවේ. කැමැත්ත අකමැත්ත ඒක නෙමෙයි. එතකොට ඔය ආර්ය උපවාදේ කියලා දෙහිකුත් තියෙනවනේ. ආර්යයන් වහන්සේලාගේ අකමැත්ත ප්‍රතික්ෂේපය කියන එකක් සිද්ධ වෙනවා. නිග්‍රහයක් තියෙනවා. ඒකත් නිවනට බාධාවක් නෙමෙයි. ඒක උපදින්නේ හරිම ස්වභාවික තැනකින් සාධාරණ තැනකින්. අසාධාරණ තැනකින් පුජ්‍යල මානසිකත්වයකින් නෙමෙයි. ඒ නිසා දැන් සමහර දේවල් තියෙනවා ඒ දේවල් නිවනට උපකාරකයි. සමහර දේවල් උපකාරක නෑ. ඒක මේ හොඳට ධර්මයේ කියාගෙන යනකොට සිද්ධ වෙච්ච සිද්ධීන් එක පින්වත් පේන්නේ. ඔන්න එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එක්තරා ගමක පොඩි ආරාමයක් හදාගෙන මේ බණ භාවනා කරගෙන හිටියා. ඒ භික්ෂුන් වහන්සේට හොඳ උපස්ථාවිකාවක් හිටියා. අම්මා කෙනෙක් හිටියා. උදව් කරන්න කෙනෙක් ඒ භික්ෂුන් වහන්සේගේ වයසට සමාන අඩු වැඩියෙන් ඉන්න කෙනෙක් හිටියා. ඒ භික්ෂුන් වහන්සේ පස්සේ ටික කාලයක් ඒ උපස්ථාන අරගන්න බෑ කියලා ඉවරලා බුදුහාමුදුරුවෝ මේ මුණ ගැහෙන්න ආවා. මට බණ භාවනා කරගෙන ඉන්න බෑ මම වෙනත් දිශාවකට වඩිනවා බුදුරජාණන් වහන්සේ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇයි කියලා. ඊට පස්සේ මේ කිව්වා මේ මට ඉන්නකොට රාගසිත උපදිනවා. අර පස්තාවිකාවක් ඉන්නේ උදව් කරන්න මට ඉතින් එයා ගැන එක හිතෙන ඒ නිසා මට ඉන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ බල්ලා කිව්වා ඔබ වෙන දිහාවකට යන්න බෑ ඔබ එතෙන්ටම යන්න. මොකද ඔබේ කර්මස්ථානේ එතනමයි තියෙන්නේ. අපි නම් කියන්නේ මොකද්ද? එහෙනම් යන්න බෑ මොකක් හරි අටමගලයක් වෙයි. ඔහොම වෙන දිහාවක බලන් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වා ඔයා එතෙන්ටම යන්න. ආගේ කර්මස්ථානේ තියෙන එතනමයි තියෙන්නේ. කියලා කිව්වා. ඊට පස්සේ වික්ෂුන් වහන්සේට තවත් කිව්වා ඔය කාන්තාව ඔබගේ ආත්ම ගානක්ම බිරිඳ වෙලා ඉඳලා තියෙනවා. ඒ සෙනෙහස ඒ බැඳීමත් එක්ක ඔය තියෙන්නේ. ඒ බැඳීමත් එක්ක තියෙන ඔබ එතෙන්ටම යන්න එතෙන්ටම ගිහිල්ලා ඔබ නිවන පුරුදු කරගන්න. දැන් අපි අතනින් වෙන් වුණා නම් මොකද වෙන්නේ? අතනින් වෙන් වෙලා වෙන කොහෙට හරි යනවා. අර තියෙන සංසාරික බැඳීමයි අර සංකල්පනාවත් එක්ක සම්මුතියෙන් ඈත් වුණාට මනසින් අර ගැන විඳෝ ඉන්නවද නැද්ද? මනසින් විඳෝ ඉන්නවා. මෙතන සැබවින් එතන ඉන්නවා. මනසින් විඳවන එකකින් ඈත් වෙන්න හැකියාව ලැබෙනවා. දැන් හොද්දක් හොඳට හදාගනිද්දී හොද්දක් රස කරන දේවල් නැද්ද? හොද්දක රස නැති කරන දේවල් නැද්ද? තියෙනව නේද? අන්න ඒ වගේ තමයි. ડોක්ටර් දැන් ඒ උදාහරණයක් දැන් හොඳටම තේරෙනව නේද? ප්‍රිය අප්‍රියතා තියෙන උදව්වක් වෙන දේවලුත් තියෙනවා කියලා ඔන්න දැන් වැටහෙනවා. ඒකට හොද්දක් රස කරන දේවලුත් තියෙනවා. එතකොට නිවනට උපකාරක දේවලුත් තියෙනවා. නිවනට උපකාරක නැති දේවලුත් තියෙනවා. ඒක හරි පොදුමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට අවසානයේ ඒ හම්බ වුණු කිරිපිඩු දාහනේ උපකාරකයි. ඒ කිරිපිඩු දාහනේ උපකාරක වුණා.
හොඳ ශක්ති ජනක ආහාරයක් එලකිරි සමග මුසු කරපු ආහාරය. එක සැරේ පිටු ටික වලදලා හිටිය කියලා කතාවකුත් තියෙනවා. පිටු එක එක ගාන 40 ගානක් එක එක දිරවන විදියට අදිෂ්ඨානය කරලා කියලා. මම දන්නේ නැහැ ඒක සාහිත්‍යකරුව ලියනවාද කියලා. ඒව නැත්තම් හැමදාම දානේ හම්බුණා වලද අධ්‍යයනය කළාද කියන කාරණේ. ඒක කෙසේ වුණත් අපිට ඒක අදාළත්වයක් නැහැ. කොහොම හරි බුදුහාමුදුරු බුදු වුණානේ. ඒක එක සැරේ වළඳලා එක එක දීර්ණේ වෙන්න අදිෂ්ඨාන කරලා හිටියද එහෙම නැත්තම් හැමදාම ගෙනල්ලා කවුද කිරිපිටු ගෙනාවේ? සුජාතා. මොකද? සිටු දේවිය. අන්න මේ හැමදාම දානි ගෙනල්ලා දෙන්නේ නැති කියන එකයි මගේ හැඟීම, විශ්වාසය. කමන්නේ ඉතින් අර කොහොමද කවන්නේ. උදාහරණ බුදුනා නම් ඒ ඇති. මේ ජයග්‍රාහී පුජ්‍යලයාගේ කතාව. ඔබ හිතන්නේ මේ බුදු පෙදවිය ලබන්න ගිහිල්ලා මේ අධ්‍යයනය කරන්න ගිහිල්ලා ඔබ දන්නවද සාහිත්‍යය ලියවිලා තියෙනවද කී දෙනෙක් මලාද කියලා? කීයක් ශාස්ත්‍රවරු ගස්වලට එහෙවම වැල් අතර ඇට සැකිල්ල මෙහෙම ගස්වලට හේතු වෙලා මිය ගියා ප්‍රමාණය සඳහන් වෙලා නැහැ. මේ ජයග්‍රාහී පුජ්‍යලයාගේ කතාව විතරයි මේ තියෙන්නේ. බොහෝ අයගේ ශරීරය ඇට සැකිල්ල අර ගස්වලට ඇලෙනුණා. සිද්ධාර්ථ ගෞතම බුදුහාමුදුරුවන්ගේ මේ කතාවත් අපි අද කතා කරන්නේ. උන්වහන්සේගේ ඇට සැකිල්ලත් අර ගහට වැළලී ගියා නම් මේ ජයග්‍රාහී පුජ්‍යලයාගේ කතාව තමයි හැමදාම උද්දීපනය වෙන්නේ. ඒ නිසා දුර්ලභව ජයග්‍රහණය ලැබුණා. මනසේ පින්නතුනේ මේ ලෝකෙට බඳවන වීරයක් තියෙනවා. ඒ බඳවන වීරයට වඩා ගලවන වීරය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ නේ දැන් වාහන දෙකක් දෙපැත්තට තියලා එකට අදින්න පුළුවන්. ඔබ කැමති නම් ඔය දෙපැත්ත වාහන දෙකක් දෙපැත්තට හරවලා දෙපැත්තෙම තියෙනවා අර ඇදන් යන කොකු දෙකක්. ඔය කොකු දෙකේ දන්වැලක් ගැට ගහලා වේගෙන් දෙක දෙපැත්තට අදින්න කියලා කියනවා. එතකොට එක වාහනයක් එක පැත්තකට ඇදිලා යනවා. ඒ ඇදිලා යන වාහනේ තමයි ශක්තිමත් වාහනේ. බලවත් වාහනේ. පොළොවට හොඳට බදලා අල්ලලා ඇදිලා යන වාහනේ. ඔබ දැකලා ඇතිනේ එහෙම තරගක් තියෙනවා. දැකලා නැද්ද? දැකලා නැත්නම් අපි වාහන දෙකක් දාලා තරගයක් තියෙමු. ඉතින් ඒ නිසා ඒ වගේ වෙනතුනේ මේ සසරට අදින බලයකුත් තියෙනවා. සසරෙන් නික්මෙන බලයකුත් තියෙනවා. යම්කිසි කෙනෙක්ගේ සසරට අදින බලය වැඩි වුණොත් සසර පැත්තට යනවා. සසරෙන් මිදෙන පැත්තට බලය වැඩි වුණොත් ඒ පැත්තට යනවා. ඒ නිසා අපේ මොකද්දෝ සංසාරික පුහුණුවකට මේ ආත්ම භාවයේදී සසරින් මිදෙන බලය වැඩි වුණා. එතකොට සසරින් මිදෙන පැත්තට මේ වාහනේ ඇදගෙන ගියා අර පැත්ත බින්දා. අපිට ලොකු නෑනේ පින්නතනේ. මට සල්ලි ලොකුුනෙත් නෑ, කෙල්ල ලොකුුනෙත් නෑ, තනතුරු ලොකුුනෙත් නෑ, මොකක්වත් ලොකු නෑනේ. අම්මා තාත්තා පුජ්‍යලේ ලොකුුනෙත් නෑ, යාළුවෝ ලොකුුනෙත් නෑ, අඳින පළඳින දේවල් ලොකුුනෙත් නෑ. මේ ඔක්කොම තමල ගාලා පැත්තකට දාලා ඇදගෙන ගියා සසරෙන් මිදෙන පැත්තට. කල්යාණ මිත්‍ර උදව්ව ලැබුණා, නිවැරදි සද්ධර්මය ලැබුණා, ලෝකෝත්තර හඬ ලැබුණා, ලෝකෝත්තර අවබෝධයක් ඇති අයගේ හඬ ලැබුණා. ධර්මයේ විදර්ශනා කළා, අප්‍රමාදීව කටයුතු කළා. හෙට බණ අහන්න ලැබෙයිද නොලැබෙයිද කියලා දන්නේ නැහැ කියලා විශ්වාසයෙන් ධර්මයේ ඇහුවා. ඔබ හිතාගෙන ඉන්නවා මට ලබන සතිය බණ අහන්න පුළුවන් වෙයි කියලා. මතක තියාගන්න එහෙම පුළුවන් වෙයි කියලා හිතාගත්ත අය
සමහර උදවිය මෙතන ඉන්නවා ආයි මෙතෙන්ට ආවේ නැති අය. ඒ මොකද? විවිධ හේතුන් මත මලහ. විවිධ හේතුන් මත මලහ. මැරෙන්නේ නැහැ කියලා හිතෙච්ච කට්ටිය එකපාරට මලහ. යම්කිසි පොඩි ආබාධයක් හැදෙනවා. ආබාධයක් හැදුනට පස්සේ අපත්තිකර ආහාර දෙක තුනකුත් ඒකටම වැටෙනවා. වැඩිට ගමන් ඒක වැඩි වෙනවා මල. ඒ නිසා කල්පාන්තරයක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න එපා. මේ අද විතරයි ජීවත් වෙන්නේ කියලා හිතාගෙන ජීවත් වෙන්න. මේ අවසාන දවස කියලා හිතාගෙන ජීවත් වෙන්න. අර මහා යතිවරයන් වහන්සේලා අචංචා හාමුදුරුවෝ උන්වහන්සේලා එහෙමයි ජීවත් වෙලා තියෙන්නේ. බොහෝ සංඝ රජවරුන් වහන්සේලා එහෙමයි ජීවත් වෙන්නේ. අද තමයි ජීවත් වෙන අවසාන දවසත් කියලා කල්පනා කරන්නේ. එවිට අද පරිපූර්ණව යා ජීවත් වෙනවා. ඔබ මේ මොහොතේ පරිපූර්ණයිද? එහෙම පරිපූර්ණ වෙන්න නම් ඔබ මේ මොහොතේ ජීවත් වෙන්න ඕනේ. අපි සියලු දෙනාම මේ මොහොතේ ජීවත් වෙමු. මේ මොහොතේ සාර්ථකව ජීවත් වෙමු. මේ මොහොතේ පරිපූර්ණව ජීවත් වෙමු. අතහරින්න බැරි දෙයක් තියෙනවා නම් ඒ මෝහෙන් වැහිච්ච නිසා. නුවණින් දැක්කනම් ඕනම දෙයක් වෙනවත් මේ අතහරින්න පුළුවන්. නුවණින් දැක්කනම් ඕනම දෙයක් අතහරින්න පුළුවන්. අතහරින්නට කෙනෙක් අවශ්‍ය නැත. අල්ල ගන්නටයි කෙනෙක් අවශ්‍ය වන්නේ. ඔන්න හොඳ බණපදයක් විදර්ශනාවට. අහලත් නැහැ මීට කලින්. පුබ්බේ අනනොසුතේසු ධම්මේසු කියන වචනයක් ඔය ආවේ පින්නතුනේ. විශ්ව ධර්මයේ මේ ලෝමම අපේ දෙවිවරු ඔක්කොම ටික එකතු වෙලා ඒක සම්මත වෙලා ඊට පස්සේ මගේ සම්මතය ඉල්ලලා ඔන්න මම ඔබට සම්මත කරලා දෙනවා. මොකද හොඳ බණපදයක් මතක තියාගන්න. අතහරින්නට කෙනෙක් අවශ්‍ය නැත. අල්ල ගන්නටයි කෙනෙක් අවශ්‍යයි. දැන් බලන්න වෙස්සන්තර රජුරුවන්ගේ අතහැරීමේ ක්‍රමයක් ගන්නකො.
වෙස්සන්තර රජුරුවන්ගේ ක්‍රමයේ අතහැරීම කොහොමද? රජමාලිගාවේ සතර වාහල් දොර කඩවල් අරලා දැම්ම කියලානේ අපි අහලා තියෙන්නේ. ඊට පස්සේ කැමති මිනිස්සු ඇවිල්ලා කැමති විදියට අරන් ගියා. කෙනෙක් වශයෙන් එකතු කරපු දේවල් ටික එක මොහොතකදී කිසිවෙක් නොවි අතහැරියා. දැන් මම දන් දෙනවා කියන න්‍යායය හිටියනම් එහෙම ඕක පිළිවෙලට හදලා මේෙන් දෙන්න ඔයාට මේක ඔයාට මෙච්චර ඔයාට මේක කියා ඉන්නවා. එහෙම නෙමෙයි. ඒක පරමාර්ථයක් තියෙන එක ඇතුලේ සතර දොරකඩ වල අරලා දාලා කෙනෙක් නොවි අතහැරියා. වෙස්සන්තර වෙස් අතහැර දැමුවා. මොකද්ද තිබුණේ වෙස? රාජ වෙස. ඔබට තියෙන වෙස මොකද්ද? ඉංජිනේරු වෙස, ડોක්ටර් වෙස, ව්‍යාපාරික වෙස, හාමුදුරු වෙස, මැනේජර් වෙස, ක්ලාක් වෙස වෙන්න පුළුවන් දෙන්න පුළුවන් නේද? ඊට පස්සේ අම්මා කියන වෙස, තාත්තා කියන වෙස. එතන මොනවා හරි වෙස් පැලඳගෙන තියෙනවා. ඒකට වෙස්සන්තර වෙන්නයි ඕන මේ වෙස් දාගත්ත අද උදවිය වෙස්සන්තර වෙන්න ඕන. ඒ නිසා හැමදාම නිවන් දකින්නේ වෙස්සන්තරලා. හැමදාම නිවන් දකින්නේ වෙස්සන්තරලා. අල්ලගන්නයි කෙනෙක් ඕන, අතහරින්න කෙනෙක් අවශ්‍ය නැහැ. ඔය ධර්මයේ මෙනෙහි කරන්න, එවිට ඔබගේ ජීවිතය ධර්මයෙන් ඒකාලෝක වේවි, ලස්සන වේවි. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අද දවසේහි පින්වත් දායකත්වයේ දරනු ලබන්නේ ගුණතිලක පවුලේ පිරිනතුන්. අද දායකත්වයේ ධර්මයෙන් බලාපොරොත්තු වන්නේ මේ දහම් කුසල බලය සම්පූර්ණයෙන්ම අනුමෝදන් කිරීමට. මීට වසර 6කට පෙර ආපතරින් ඒ සමුගත්ත එච්.එම්. ගුණතිලක පියාණන් වහන්සේට සසර ගමන සුගතිගාමී වෙන්න, සසරින් සැප ලබන්න, නිවනින් සැනසෙන්නට, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට, ප්‍රාර්ථනා බෝධියෙන් සැනසෙන්නට එච්.එම්. ගුණතිලක පියාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ ගුණතිලක පවුලේ පින්නතුන් නම් මේ පරිලෝ යන්නට යෙදුණු හැම දිනාටමත් සංසාරික වශයෙන් නිවනක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. ඒ හැම දෙනාගේමත් උතුම් නිවන් මඟ සාක්ෂාත් වේවා, දිගාසිරි සම්පත් සැලසේවා, ධර්ම අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ඒ පින් ඇති ශ්‍රද්ධාවන්ත දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ඒ ගුණතිලක පවුලේ පින්නතුන්. ඒ හැම දෙනාගේමත් තුංග සත් ප්‍රාර්ථනා මේ වසරේ සඵල සිද්ධ වේවා. එයත් අංගේ ධර්ම අවබෝධයන් දියුණු පමුණු වේවා, ධර්මයෙන් සැනසේවා. හැම දිනාටම ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ ඒ අමා මහ ශාන්තෝ නිර්වාණ ධර්මයේ මේ මොහොතේම අවබෝධ වේවා කියන ස්වාමීන් වහන්සේ සෙත් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට තෙරුවන් සරණ වේවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතු චතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිඤ්ඤතෝ